ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ගැන අපි කතා කරනකොට ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණය ලංකාවට හුදකලා කරලා අපිට කතා කරන්න බෑ. ඒ නිසා ලෝහ තාක්ෂණය සමාරම්භය අර්ධද්වීපයේ, ඒ කියන්නේ ඉන්දියා අර්ධද්වීපය සහ දකුණු ආසියාව මුල් කරගෙන ආරම්භ වෙලා වර්ධනය වෙච්ච ආකාරය තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ தත්ත්වය කොහොමද උනේ කියලා දැනගෙන ලෝකය කොයි ආකාරයකටද ලෝහ තාක්ෂණයට ප්‍රවිෂ්ඨ වුණේ කියලා දැනගෙන මේ දේශනය ශ්‍රී ලංකා කොටසට අපි ආයුතු වෙනවා. ඒ නිසාම ආරම්භයේදීම මේ ලෝහ තාක්ෂණය කොයි ආකාරයෙන්ද ලෝක පරිමාණ වශයෙන් සිදු වුණේ කියන කාරණය පැහැදිලි කරනවා. පූර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්තිය ගැන අපි පැහැදිලි කරා. ප්‍රධාන ගංගා නිම්න කිහිපයක් ආශ්‍රය කරගෙන මල්වතුවය, යාන්නොය, දැදුරුවය, ඒකම දකුණු පළාතේ කිරිදිඔය, කිරිඔය, මැණික් ගංගා නිම්නය මේ ආකාරයට මුළු ලංකාව පුරාම තියෙන බොහෝ ගංගා නිම්නවල මේ මිනිස්සු ජනාවාස ව්‍යාප්ත කරලා තිබෙනවා. එතකොට මේ ජනාවාස ව්‍යාප්ත කිරීමේදී ඒ අය ප්‍රධාන කාරණයක් වෙත අවධානය යොමු කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ නිම්න ප්‍රදේශයේ තියෙන ඛනිජ සම්පත් කෙරෙහි. විශේෂයෙන්ම අපිට වියලි කලාපයේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වરૂපය බැලුවහම පැහැදිලි වෙන දේ තමයි මේ වියලි කලාපයේ ජනාවාස ස්ථානගත වීමට ඒ ප්‍රදේශයේ තියෙන ලෝහ සම්පත්වල නිදිගත වීම බලපාලා තියෙන කාරණේ. සුදර්ශන සෙනවිරත්න පෙන්වලා දෙන ආකාරයට හෙමටයිට් සහ ලිමොනයිට් කියන ඛනිජ වර්ග දෙක මේ ආරම්භක යුගයේ මිනිසු ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන තියෙනවා. හෙමටයිට් සහ ලිමොනයිට් එහෙම නැත්නම් ලයිමොනයිට් කියලා අපි කියන්නේ තෙල් ගල් විදියට වර්තමානයේ හඳුන්වන ඛනිජ කොටස්. මේ ඛනිජ කොටස් කුඩා ඛනිජ කොටස් විදියට භූමිය මතු පිටින් 60% වියලි කලාපයේ භූමිතල ස්ථානගත වෙලා තියෙනවා කියන එක තමයි සුදර්ශන සෙනවිරත්න මහත්මයාගේ මතය වෙලා තියෙන්නේ. ඔහු පෙන්වලා දෙන ආකාරයට මේ ඛනිජ එකතු කරලා ඒවා කුඩු කරලා පස් බවට පත් කරලා උණු කර ගැනීම තුළින් ලෝහ මෙවලම් නිෂ්පාදනය කිරීම ආරම්භක පූර්ව ඓතිහාසික සමාජ සිදු කරලා තියෙනවා. ඒකට මේ తত্ত্বය අපේ රටට විතරක් නෙමෙයි උතුරු ඉන්දියාවටත් දකුණු ඉන්දියාවටත් පොදු තත්ත්වයක් විදිහට තමයි පුරාවිද්‍යා පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙන්නේ. පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භක ජනපදවලදී ලෝහ මෙවලම් සකස් කර ගැනීම සඳහා ලෝහ සම්පත් විදියට හෙමටයිට් සහ ලිමොනයිට් පාවිච්චි කරලා තියෙනවා. මුල් කාලින සමාජ මේ හෙමටයිට් සහ ලිමොනයිට් මේ ආකාරයෙන් භූමිය මතු පිටින් ඇහිඳගෙන පාවිච්චි කිරීම සමාජයේ විශේෂයෙන්ම ජනරේඛනයේ ප්‍රසාරණයේ ඇතිවන තත්ත්වයන් එක්ක වෙනස් වෙනවා. මේ ජනරේඛනයේ ප්‍රසාරණය ඇතිවීමත් එක්කම සමාජ සංවර්ධන මට්ටම දියුණු වෙනවා. ඒ සමාජ සංවර්ධන මට්ටම දියුණු වෙනවා කියන්නේ ඒක තාක්ෂණ ශිල්පයේ දියුණු වෙනවා. තාක්ෂණ ශිල්පයේ දියුණුව තුළ මේ ලෝහ කර්මාන්තය සඳහා යොමු වන ශිල්ප කණ්ඩායම් බිහි වෙනවා. දැන් ඒ අතරින් අපි දකිනවා හෙමටයිට් සහ ලිමොනයිට් පාවිච්චි කර යුගයට පස්සේ ක්‍රිස්තු පූර්ව 800 විතර වෙන කාලෙ වෙනකොට මැග්නටයිට් යපස් එහෙම නැත්නම් මහා පරිමාණ වශයෙන් භූමියේ නිදිගත වී ඇති මැග්නටයිට් යපස් භාවිතා කිරීම මිනිස්සු ආරම්භ කර තිබෙනවා. එතකොට පූර්ව ඓතිහාසික යුගයේදී මේ මැග්නටයිට් කියන තඹ විශේෂය මේ ඛනිජය තඹ ඛනිජය නිදිගත වෙලා තියෙන ස්ථාන ශ්‍රී ලංකාවේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනට වසර 40කට 50කට පෙර හඳුනාගෙන තියෙනවා. 1970 දශකයේ සිදු කරන ලද පර්යේෂණවලදී ඔවුන් පෙන්ලා දෙනවා ශ්‍රී ලංකාවේ නැගෙනහිර සේරුවිල ප්‍රදේශයේ වයඹදිග විලගෙදර පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඒකම නාලන්ද ප්‍රදේශය ඇතුළු ලංකාවේ ප්‍රධාන ප්‍රදේශ ගණනාවක මේ මැග්නටයිට් යපස් නිදි තියෙනවා කියන ආකාරයෙන් ඒ අතරින් සේරුවිල සහ විලගෙදර පනිරෙන්ඩාවේ ටොන් මිලියන් 6කට වැඩි යපස් නිදි තියෙන බවට තමයි හඳුනාගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සේරුවිල ප්‍රදේශයේ වුන් ගණනය කරලා තිනවා ටොන් මිලියන් 7ක තඹ නිදියක් භූමිය මතු පිටින් ඉඳලා පොළොව අභ්‍යන්තරයට තියෙනවා කියන කාරණේ. ඒකම විලගෙදර පනිරෙන්ඩාවෙන් වුන් හඳුනාගෙන තිනවා ටොන් මිලියන් 6ක තඹ නිදියක් ඒ ප්‍රදේශයේ භූමියේ තියෙනවා කියලා භූ සමීක්ෂණ මගින්. ඒකට මේ තඹ නිදි දෙකම පූර්ව ඓතිහාසික යුගයේ විසූ මිනිස්සු ක්‍රිස්තු පූර්ව 800 600 කාලෙ වෙනකොට භාවිතා කරන්න ආරම්භ කරලා තිබීම සුවිශේෂ වෙනවා මේ භූමියේ මහා පරිමාණ වශයෙන්
නිදිගත වෙලා තිබිච්ච තත්ත්වයන්. දැන් මේ යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී එහෙම නැත්නම් ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී හෙමටයිට් සහ ලිමොනයිට් යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී වැදගත් වුණා. ඒ වගේම 50ක විතර යකඩ ප්‍රතිශතයක් ලබාගත හැකිවීම සරල ලෙස පරිසරයෙන් එකතු කරගත හැකිවීම මෙන්න මේ කියන කාරණාත් එක්ක ඒවා ඒ යුගයේදී ආරම්භක යුගයේදී ජනප්‍රිය වුණා. ඒකම මේ හෙමටයිට් සහ ලයිමනයිට් කුඩු කරලා උණු කිරීමට වැඩි තාප ධාරිතාවක් සහිත උදුන් අවශ්‍ය වුණේ නැහැ. ගෙන්දගම් හා පොස්පරස් වල අවම සංයුතියක් හෙමටයිට් සහ ලයිමනයිට් වල එහෙම නැත්නම් ලිමොනයිට් වල අන්තර්ගත වීම තිබෙන නිසා ඒවා ඉතා පහසුවෙන් කුඩු කරයින් පස්සේ උණු කරගන්න මිනිසුන්ට හැකියාව තිබුණා. නමුත් මැග්නටයිට් කියන යපස් එහෙම නැත්නම් මැග්නටයිට් කියන ඛනිජය එහෙම උණු කරගන්න හැකියාවක් තිබිච්ච ලෝහයක් නෙමෙයි. ඒක අධිතාප උෂ්ණත්වයක් යටතේ ද්‍රව බවට පත් කළ යුතු ඛනිජයක් වෙලා තියෙන නිසා සුවිශේෂයෙන් නිර්මාණය කරපු උදුන් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා සෙන්ටිග්‍රේඩ් අංශක අවම වශයෙන් 1200ක උෂ්ණත්වයක් යටතේ තමයි මේ ඛනිජ වර්ග දියර බවට පත් කර හැක්කේ මැග්නටයිට් යපස්. එතකොට මේ ප්‍රාරම්භක සමාජයක් තුලදී ආරම්භයේදී හෙමටයිට් සහ ලිමොනයිට් පාවිච්චි කරත් ක්‍රමානුකූලව ලබන සංවර්ධනය නිසා මේ මැග්නටයිට් කියන යපස් පාවිච්චි කිරීම ප්‍රාරම්භක සමාජවලදී උත්සුකුනේ නැහැ. සමාජ මට්ටම, තාක්ෂණික මට්ටම සහ ඒ වගේ ක්‍රමෝපායන් වර්ධනය වීමත් එක්ක මැග්නටයිට් භාවිතය ඊළඟට මේ අය ආරම්භ කිරීම සිදු වෙනවා. ඊළඟට මම පෙන්වලා දෙන්න ඔබට උත්සාහ කරන්නේ මේ මැග්නටයිට් කියන ලෝහය වැදගත් වූයේ තඹ නිෂ්පාදන ක්‍රියාවලියේදී කියන එක මම පැහැදිලි කරා. ශ්‍රී ලංකාවේ තඹ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අපි කතා කරනකොට සේරුවිල හා පණිරෙන්ඩාව කුරුණෑගල විලගෙදර පණිරෙන්ඩාව සේරුවිල තිබුණු ත්‍රිකුණාමලයි මේ ස්ථාන දෙක ආශ්‍රිතව ක්‍රියාත්මක වෙච්ච මැග්නටයිට් එහෙම නැත්නම් මැලකයිට් කියන තඹ ප්‍රමාණය අපිට වැදගත් වෙනවා මේවා භාවිතා කිරීම සම්බන්ධයෙන්. එතකොට සේරුවිල අතිශයින් වැදගත් මැග්නටයිට් යපස් නිධියක් තියෙන්නේ. මේකේ ටොන් මිලියන් 7ක් තඹ තියෙනවා. කිලෝමීටර් 10.4ක වපිසාරියක් පුරා ව්‍යාප්ත වෙනවා. විලගෙදර පණිරෙන්ඩාව තුල මැග්නටයිට් තඹ ටොන් මිලියන් 6ක් නිදිගත වෙලා තියෙනවා. එතකොට අපි සේරුවිලට ගියයින් පස්සේ මේ සේරුවිල කියන නම හැදිලා තියෙන්නේ වැවක් මුල් කරගෙන. විශේෂයෙන් මේ වැව ආශ්‍රයෙන් සේරු කියන පක්ෂීන් පැමිණලා තිනවා. සේරුවා විල කියන මේ ස්වභාවික පතහ තුල මේ කුරුල්ලන්ගේ රැස්වීමත් එක්ක මේ ප්‍රදේශය සේරුවිල බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ සේරුවිල ගත්තහම මේ තඹනිදියේ ස්ථානගත වීම කිලෝමීටර් 10.4ක භූමියක් පුරා ව්‍යාප්ත වෙනවා කියලා මම ඔබට පැහැදිලි කරා. මේ කාලය තුල මේ තඹ පාවිච්චි කිරීමේ උපයෝගීතාවය අපි භාවිතාව පිළිබඳ භාවිතාවේ උපයෝගීතාවය බැලුවාම මේ ප්‍රදේශයේ පුරාම අපිට දැක ගන්න හම්බ වෙනවා විශාල වශයෙන් යබොර කඳු. නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත වෙන අපද්‍රව්‍ය විදියට. ඒකට කොතරම් ප්‍රමාණයක් ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදුනාද කියන කාරණය මේ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති ලෝහ පොර තුලින් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකම ලෝහ උණු කිරීමට පාවිච්චි කර 2A වර්ගයේ උදුන් වල නල කොටස් විශාල ප්‍රමාණයක් මේ භූමිය තුලින් හඳුනා ගැනීමද වැදගත් වෙනවා. ඒ නිසා සේරුවිල මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසු මහා පරිමාණාකාරයෙන් තඹ නිෂ්පාදන ක්‍රියාවලියට පරිවර්තනය කරපු නිදියක් විදියට තමයි පැහැදිලි කරන්න වෙන්නේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මක සිතියම. මේ ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මක සිතියම ගත්තාම අපිට හම්බන්තොට ඉඳලා ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශය උස්බිම් ශ්‍රේණියට අයිත් පාෂාණ සංස්ථාවක් නියෝජනය කරන සාධක සහිත භූමියක් විදිහට තමයි සලකන්න හැකියාව තියෙන්නේ. එතකොට මේ භූමිය තුල මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් මත උණු දිය උල්පත් ඩොලරයිට්, ග්‍රැනයිට්, චානුකයිට්, මාබල්, තිරුවානා මේ කියන විවිධ ඛනිජ වර්ග නිර්මාණය වෙලා තියෙනවා. අපි ගත්තාම මේකේ ත්‍රිකුණාමලය කිට්ටුවේදීම උණු දිය උල්පත් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා.
ඒකම මේ ත්‍රිකුණාමලයේ ඉඳලා හම්බන්තොට දක්වා වෙන මේ භූමිය කිලෝමීටර් 250ක් විතර දිගට නැත්නම් සැතපුම් 250ක් විතර දිගට සැතපුම් 10ක් විතර පළල ඉතාමත්ම ධනවත් ඛනිජ පටියක තියෙනවා කියලා තමයි භූවිද්‍යාඥයින් පෙන්වලා දීලා තියෙන්නේ. මේ ඛනිජ පටිය තුල පිහිටන ඛනිජ අතර සේරුවිලදී අපි විශේෂයෙන් මේ තඹ පොළොව මතු පිටට පැමිණීම හඳුනා ගන්නවා. එතකොට මේ ඛනිජ තීරුවේ ඇතුලේ නිකල්, රත්තරන් වගේ වටිනා ඛනිජ වර්ගත්, මැණික් වගේ ඛනිජ වර්ගත් ස්ථානගත වෙලා තියෙන බව තමයි භූවිද්‍යාඥයින්ගේ මතය වෙලා තියෙන්නේ. කොහොම වුණත් සේරුවල පිහිටන මේ තඹ නිදිය පිළිබඳ සාධක පිළිබඳ අපි විමර්ශනය කරොත් පුරා විද්‍යාඥයින් විදියට මේක පිළිබඳ මූලාශ්‍රයවල සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ රාජ්‍ය යුගයට අයත්ව. ඒක සඳහන් වෙනවා දුටුගැමුණු රජු අනුරාධපුරේ රාජ්‍ය කරන කාලයේදී තඹපිට්ට ගාම වාසීන් තඹ ලෝහ බීජ අමුද්‍රව්‍යයක් ලෙස දුටුගැමුණු රජතුමාට ලබා දුන්නා කියන කාරණය. ඒකට මේ තඹපිට්ට කියන වචනේ ගත්තාම අපිට පේන ප්‍රධාන දෙයක් තමයි තඹපිට්ට කියන වචනේ මතු පිටට නිරාවිත් ඇති කඳු කියන අදහසක් අපිට මේකෙන් ගම්ම වෙනවා. අපි සේරුවිල ගිහිලා බැලුවාම ඒ தත්ත්වය තමයි මේ භූමියේ තියෙන්නේ. තනින් තන උස්සු පොඩි පොඩි කඳු සහිත චුටි චුටි කඳු සහිත භූමියක් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඒකට මේ තඹ පිට්ට ගාම වාසීන්ට එහෙම නැත්නම් මේ මතු පිටට නිරලා තිබිච්ච තඹ තියෙන ස්ථානයේ පදිංචි වෙච්ච මිනිස්සුන්ට ඒ තඹ කපලා ඒක ගුලි කරලා ලෝහ බීජයක් බවට පත් කරලා අමුද්‍රව්‍යයක් ලෙස අනුරාධපුරයට පරිවහනය කරලා තිනවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. එතකොට මේ මූලාශ්‍රයේ සඳහන් වෙන මේ කියන තඹපිට්ට ගාම වාසීන් තඹ ලෝහ බීජ දුටුගැමුණු රජුරවන්ට දුන්නා කියන කතාව වගේම ධාතු වංශයේ සඳහන් වෙනවා මේ අනුරාධපුරයේ ඉඳලා සේරුවිල මේ කියන ග්‍රාමය දක්වා ප්‍රධාන මාර්ගයක් නිර්මාණය වෙලා තිබුණා කියලා මහා චාරිකා මග්ග කියලා. ඒතර මේ මහා චාරිකා මග්ග නිර්මාණය වෙන්න හේතුවම මේ පූර්වයිතිහාසික යුගයේ මිනිස්සු අනුරාධපුරයේ ජීවත් වෙච්ච මිනිස්සු සේරුවිල දක්වා ගිහිල්ලා එහෙම නැත්නම් සේරුවිලේ තිබු මිනිස්සුන්ගේ මේ තඹ අරගෙන අනුරාධපුරයට ප්‍රවාහනය කිරීමක් විදියට මේ ධාතු වංශ කතා ප්‍රවෘත්තියත් අපිට වැදගත් වෙනවා. එක්කම ධාතු වංශය අපිට හොඳින් අධ්‍යයනය කරනකොට පේන කාරණයක් තමයි කාවන්තිස්ස රජුරෝ ඉදිරිපත් කරලා තියෙන සේරුවාවිල දාගැබ වටා එක් ආකාරයට මේ ග්‍රාම ස්ථානගත වීම පිළිබඳ සහ ඒක ඇතුලේ තියෙන විවිධ වැදගත් ස්ථාන දක්වලා තියෙන විදියක් තියෙනවා. ඒකෙදී අපට පැහැදිලි වෙනවා මේ ස්තූපයේ වටා ග්‍රාම ස්ථානගත වීමේදී ලෝහ කාර්යයන්ට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් ඒ මූලාශ්‍රය පරිහරණය කිරීමෙන් දත හැකියි කියලා. ඊට පස්සේ 1974 තමයි භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සේරුවිල තඹ නිදිය ඔක්සිකරණය වූ මැලකයිට් කියන තඹ පොළොව මතු පිටින් හඳුනාගත හැකි බව පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේක මේ තඹ පිහිටන සේරුවිල පිහිටන මේ තඹ නිදිය මම කලින් පෙන්වුවා වගේ හම්බන්තොට ඉඳලා ත්‍රිකුණාමලය දක්වා වෙන ඛනිජ තීරුවක නැත්නම් මිනරල් බෙල්ට් එකක අග කොටස තමයි සේරුවිලෙන් තියෙන්නේ. එතනදී මතු පිටට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. එතකොට මේ ඛනිජ තීරුවත් එක්ක රිදී, බිස්මත්, සින්ක්, ක්‍රෝමියම්, මයිකා, මැණික් සහ ඊටාම ගැඹුරු කොටස් වල රන්ද පීඩා තිබෙන බව පරීක්ෂකයන් පෙන්වලා දීලා තියෙනවා. 2018 වර්ෂයේදී ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මේ ප්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණවලදී මේ මැලකයිට් තඹ භාවිතය පිළිබඳ ඉතා වටිනා තොරතුරු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. සේරුවිල තඹ නිදියේ තියෙන මේ තඹ ඉතා පහසුවෙන් මං කිව්වා ඔබට මතු පිට නැරලා තියෙන්නේ. ඒක පහසුවෙන් කපා ගන්න පුළුවන්. මතු පිටින් ලබා ගන්න පුළුවන්. උදැල්ලකින් මාර්ලා ගන්න පුළුවන්. ඒතර පුරාවිද්‍යා පර්යේෂණ වලින් පැහැදිලි වෙන දේ තමයි මේවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා අනුරාධපුරයට ආයත කරලා තියෙනවා කියන කාරණය. අනුරාධපුරය ඇතුළු නුවර සිදු කරලා තියෙන එජි 69 කැණීමේ 3A3B5 තට්ටුවලත් පූර්ව ඓතිහාසික යුගයටයි 4A4B මුල් ඓතිහාසික යුගයටයි 5 තට්ටුවලත් මේ සේරුවිල තියෙන තඹ නිදියේ තඹ අනුරාධපුරයට ගෙනල්ලා ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පාවිච්චි කරා කියලා රසායනික සූක්ෂම මූලද්‍රව්‍ය විශ්ලේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා. අනුරාධපුර කැණීම් වලින් හම්බෙන මේ තඹ බොර මේ විශ්ලේෂණ මගින්
සේරුවිල තඹනිදියේ තියෙන තඹවල සංයුතියට සමානයි කියලා හඳුනාගෙන තිබීම තමයි මෙහිදී අපිට තියෙන වැදගත්ම කටයුත්ත. ඒ පර්යේෂණ සිදු කරලා තියෙන්නේ සුදර්ශන් සෙනෙවිරත්න සහ මල්ලිය සේන කියන රසායනික විද්‍යාඥයායිකාබද්ධව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පුරාවිද්‍යාඥයෙක්, මල්ලිය සේන ආචාර්ය මල්ලිය සේන රසායන විද්‍යාඥයෙක්, මේ දෙන්න එකතුව මේ සිදු කරන ලද පර්යේෂණවලදී සේරුවිල තියෙන ලෝහවල තඹ සංයුතිය 94.1 බිඳුවක් විදිහටත්, රිදී 1.6 එකක් විදිහටත්, යකඩ 0.84ක් විදිහටත්, නිකල් 0.13ක් විදිහටත්, ඊයම් ප්‍රතිශතයක් නොමැති ලෙස තුත්තනාගම් 0.45ක ප්‍රතිශතයෙන් තියෙනවා කියලා හඳුනාගෙන තිබීම අතිශයින් වැදගත් වෙනවා. මේ සංයුතියම අනුරාධපුර කැණීම් වලින් හම්බෙන තඹ බොරවල හමු වීම තුල ඉතාමත්ම පැහැදිලි වෙලා තිනවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට අනුරාධපුර යුගයේ අනුරාධපුරයේ වාසය කර ඇතුළු නගරයේ වාසය කර පූර්ව ඓතිහාසික මිනිසුන් මේ තඹ අනුරාධපුරයට ප්‍රවාහනය කරා කියන කාරණා. සේරුවිල තඹනිදී මේ ලෝහ පරිහරණය සම්බන්ධ ලිඛිත තොරතුරු පිළිබඳ නැවතත් අපි අවධානය යොමු කරනකොට මුල් හා මධ්‍ය ඓතිහාසික යුගයේ අපිට හම්බෙන ශිලාලේඛන එකම සාහිත්‍යමය මූලාශ්‍ර තොරතුරු වැදගත් වෙනවා. ශිලාලේඛන පිළිබඳව අපි අධ්‍යයනය කරන විට සේරුවිලට මදක් දකුණෙන් ස්ථාපිත වෙලා තියෙන විශේෂයෙන් ගුහා රාශියක් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ ගුහා අතර කටාරම් කොටන ගුහාවල ඒවා ප්‍රදානය කර පිරිස් පිළිබඳවත් සඳහන් වන ලේඛන තියෙනවා. මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන විසින් සිදු කරන ලද අධ්‍යයනවලදී සේරුවිලට නුදුරින් තියෙන කුරුණෑකල්ලු කියන ප්‍රදේශයේ මේ හමුවන පූර්ව බ්‍රාහ්මී ලිපියක සඳහන් වෙනවා පරමක නායක තඹර වෙල කියන නම. එතකොට මේ තඹර වෙල කියන වචනයෙන්ම මේ තඹ කර්මාන්ත එහෙම නැත්නම් මේ තඹ අත්පත් කර ගැනීමේ නායකයෙක්, පරමක නායකයෙක් මේ ප්‍රදේශයේ හිටියා කියන එක ගම්ම වෙනවා ඒ තුලින්ම. එකම මහා වංශය ගැත්තොත් මහා වංශය අපිට සඳහන් වෙනවා සේරුනුවර ස්තූපයට බටහිරින් පිහිටන්නා වූ තඹ පරිහරණය කරන ලද ස්ථානය තඹතිත්ත කියලා. ඒ කියන්නේ සේරුවිල තියෙන තඹනිදිය මේ අනුරාධපුරයට විතරක් ගෙනාවෙන්නේ නැහැ. එතනින් වෙනත් පුරාවිද්‍යා ස්ථාන වලටත් පූර්ව ඓතිහාසික යුගයේ ඉඳලා අරගෙන ගිහිල්ලා තියෙනවා ලංකාව පුරාටම. ලංකාව විතරක් පාවිච්චි කරේ නැහැ, මේවා ඉන්දියාවටත් ගෙනහිල්ලා තියෙනවා. ඒකට මුල් ඓතිහාසික යුගයේ විතර වෙනකොට අපිට පැහැදිලි වෙනවා මේ තඹ හුමාරු තොටපොළ පිළිබඳ මහා වංශයේ එකම ධාතු වංශය පිළිබඳ ධාතු වංශය වගේ මූලාශ්‍රවල යම් ආකාරයක සඳහන් කිරීම තියෙනවා. එතකොට මේ ධාතු වංශයේ සඳහන් වෙන තොරතුරු වලින් වැදගත් වෙන තමයි මේ තඹ නිදියට ප්‍රවේශ වෙන ස්ථානය දක්වලා තියෙන ලෝහ ద్వාර විදියට. ඒක මේ ලෝහ පරිහරණය කරන ලද සේරුවිල සිට අනුරාධපුරය දක්වා වූ ගමන් මඟ මහාචාරිකා මග්ග විදියට දක්වලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් මේ තඹ කර්මාන්තයේ හැසිරවීමත්, ඒවා බෙදා හැරීමත්, ඒවා පරිවහනය කිරීමත් පිළිබඳ තොරතුරු අපිට සෙලා ලිපිවලත් සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරෙන් හඳුනා ගැනීමට අවකාශ තියෙනවා. සේරුවිල තඹනිදියේ තියෙන තඹ ඉතා පහසුවෙන් ලබාගත හැකි නිසා විශේෂයෙන්ම මාන්තායි ජම්බුකෝල ආදී ප්‍රධාන නගරයන් වෙත පරිවහනය කිරීමට රට අභ්‍යන්තරයේ මාර්ග භාවිතා කරනවා වගේම එක් ආකාරයකින් ජම්බුකෝල වගේ වරායන් වලට මුහුදු ආශ්‍රිත ක්‍රියාවලියත් බලපාන්න ඇති. ඊට අමතරව මේ ප්‍රධාන වරායන් වල ඉඳලා මේ ලෝහ විශේෂයෙන්ම ඉන්දියාව දක්වාම රැගෙන ගිය බව පූර්ව ඓතිහාසික යුගයේ රැගෙන යන්නට ඇතැයි කියලා සුදර්ශන් සෙනෙවිරත් මහතා පෙන්වා දීලා තියෙනවා. මේ මුල් ඓතිහාසික අවධියේ සේරුණුවේල සිට අනුරාධපුරයට ඇති මාර්ගය ගැන අපි මහාචාරිකා මග්ග ගැන විමර්ශනය කරොත් අභිලේඛනවල මේ ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේ නියැලිච්ච මිනිස්සු ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස අතර කාලය තුල හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතකොට සේරුවිල ඉඳන් අනුරාධපුරයට තියෙන මහාචාරිකා මග්ග කියන මාර්ගයේ තියෙන මාර්ගයට ආසන්න ප්‍රදේශවල ස්ථාපිත වෙලා තියෙන සෙල්ලිපිවල කහටගස් දිවිලිය, ලබුවට බැඳිගල, නැට්ටු කන්ද වගේ තැන්වල එකම වෙස්සගිරිය අනුරාධපුරේ මේ තැන්වල මේ ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ පිරිස් පිරිවල් සඳහන් වෙනවා.
අපිට කාඩගස්තිගලිය සහ රූපතාන ආශ්‍රයෙන් අපිට හම්බෙනවා කබර කියන නම. කබර කියලා කියන්නේ යකඩ කරුවන් යකඩ කර්මාන්තේ නියලිච්ච පිරිස්. රූපතාන සහ ඊට ටිකක් ඉහළට වෙන්න විශේෂයෙන් ඒ ආසන්න ප්‍රදේශවල අපි හඳුනා ගන්නවා තවත් සෙල් ලිපියක තොපෂ කියන නම. තොපෂ කියලා කියන්නේ බෙරෙක් කරුවෝ. ඒකම තඹ කරුවන් පිළිබඳ ඒ ප්‍රදේශයේ ආසන්නයේම තඹර කියන තඹ කරුවන් පිළිබඳවත් හඳුනා ගන්නවා. ඒකම රන් කරුවන් පිළිබඳ අපි හඳුනා ගන්නවා වෙස්සගිරියේ තියෙන සෙල් ලිපියකින් තලදර කියන නමින්. එතකොට මේ නාම වලින් කබර, තඹර, තොපෂ, තලදර මේ නම් වලින් පැහැදිලි වෙන කාරණයක් තමයි විශේෂ ප්‍රාගුණ්‍යතාවයක් සහිතව ඒ ශිල්පය ප්‍රගුණ කර ශිල්පීන් තමයි මේ නම් වලින් හඳුන්වලා තියෙන්නේ. කාඩගස්තිගලිය ප්‍රදේශයට ආසන්නයේ තියෙන ස්ථානයක මේ යකඩ කර්මාන්තයේ නියලිච්ච මිනිස්සෙක් වැවක් තනලා පූජා කරලා තියෙනවා. ඒ වැව හඳුන්වලා තියෙන්නේ කබර වවි කියලා. යකඩ කරුවන්ගේ වැවක් විදිහට හඳුන්වලා තියෙනවා. ජයන්ත උඩුවර විසින් මේ සෙල් ලිපිය වාර්තා කරලා තියෙනවා. එතකොට මේ විශේෂ ප්‍රාගුණ්‍යතාවය සහිත ශිල්පීන්ගේ බිහිවීම මුල් ඓතිහාසික යුගයේ වෙනකොට අපිට හඳුනාගත හැකි වෙන්නේ ඊට පූර්ව අවධියේදී. ඒ කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී මේ මධ්‍ය යාන්වය නිම්න ආශ්‍රයෙන් මේ මිනිස්සු ඉතා ප්‍රචලිත ආකාරයෙන් ස්ථාපිත වෙලා සිටියා කියන කාරණය. ඒක ඉතාමත්ම පැහැදිලියි. පූර්ව ඓතිහාසික යුගයේ යාන්වය නිම්නය ගත්තාම මධ්‍ය යාන්වය නිම්නයේ පමණක් අපි හඳුනා ගනු ලබනවා ඉතා විශාල සුසාන සංකීර්ණ 25කට වැඩි ප්‍රමාණයක්. ඒකට මේ සුසානත් එක්ක අනිවාර්යයෙන්ම ජනාවාස තියෙනවා. දැනට හඳුනාගෙන තියෙන එවැනි ජනාවාස 5ක් පමණ. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජනාවාස මේ ප්‍රදේශයේ තියෙන්න ඇති. ඒවට අයිති සුසාන තමයි මේ තියෙන්නේ. එතකොට ලංකාවේ ගංගා නිම්නයක් ගත්තාම මේ යාන්වය නිම්නයේ විතරක් සුසාන සහ ජනාවාස ස්ථාන 40කට වැඩි ප්‍රමාණයක් මේ වෙන විට හඳුනාගෙන තියෙනවා. ඒකට පූර්ව ඓතිහාසික යුග සම්බන්ධ වැඩිම ජනාවාස සහ සුසාන ප්‍රමාණයක් ස්ථාපිත වෙලා තියෙන්නේ යාන්වය නිම්නයේ. යාන්වය නිම්නයේ ඇයි මේ ජනාවාස ව්‍යාප්ත වුනේ? ඒකට ප්‍රධානම වෙන්න ඇත්තේ මේ සේරුවිල තියෙන ලෝහ නිධිය. මේ ලෝහ නිධියේ තිබෙන මැග්නටයිට් යපස් එහෙම නැත්නම් මැලකයිට් තඹ ගෙනල්ලා ඒවා ලෝහ බවට පත් කිරීමේ ක්‍රියාවලිය මේ පූර්ව ඓතිහාසික යුගයේ යාන්වය නිම්නයේ සිට මිනිස්සු එක් පැත්තකින් කරන්න ඇති. සේරුවිල සහ අවටහාත්පස ප්‍රදේශයේ මේ කාර්ය කරා බවට සාධක අපිට ඕනෑ තරම් තියෙනවා. විශාල කඳු විදියට දැකගත හැකි ලෝහබර ඒට නිදර්ශන විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒත් මේ තාක්ෂණයේ තුන විශේෂ ප්‍රාගුණ්‍යතාවය තමයි මුල් ඓතිහාසික යුගයේදී පූර්ව ඓතිහාසික යුගයෙන් ලබාගත් මේ තාක්ෂණයේ විශේෂ ප්‍රාගුණ්‍යය තමයි මේ සෙල් ලිපි වලින් අපිට හඳුනාගත හැකි කියලා පැහැදිලි කරන්න පුළුවන්. මේ කාලයට සමකාලීන විදිහට අපි ගත්තාම තිස්සමහාරාමේ එක්කම තිස්සමහාරාමේ තියෙන අකුරුගොඩ පුරාණ ජනාවාසය තුලිනුත් මේ ලෝහ නිෂ්පාදනයට අදාළ කාර්මික ශේෂ ලැබී තියෙනවා කියලා හෙන්රි ප්‍රාකර් විසින් 1909 ලංකාවේ මුල්ම ඒන්ෂන්ට් සිලෝන් සංග්‍රහයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ කාලෙදී මේ ස්ථානය ආශ්‍රයෙන් 1990 දශකයේදී කැණීම් ආරම්භ කරන ජර්මනියේ කාවා කියන ආයතනය කරන ලද කැණීම්වලදී මේ ස්ථානයේ ලෝහ නිෂ්පාදනයට අයිති උදුන්, කෝව, ලෝහබොර නිර්මාණ එහෙම නැත්නම් භාණ්ඩ පිළිබඳ සාධක විශාල ප්‍රමාණයක් අනාවරණය කරලා තියෙනවා. දැන් මේ ආකාරයට මුල් ඓතිහාසික යුගයේ වෙනකොට ලෝහ වර්ධනය වීමත් එක්ක ලංකාව පුරාම සුවිශේෂී ලෝහ නිෂ්පාදනය වෙන ස්ථාන අපි හඳුනා ගන්නවා. ඒ අතරින් වැදගත් තවත් ස්ථානයක් විදිහට සීගිරිය ආසන්නයේ තියෙන අලෝකලොයව කියන ප්‍රදේශයේ තියෙන දෙහිගහ ඇලකන්ද මේ ආකාරයෙන් ලෝහ නිෂ්පාදනය කර නිෂ්පාදන මධ්‍යස්ථානයක් හඳුනාගෙන තියෙනවා. අපි කවුරුත් දන්නවා ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වෙනකොට සමනල වැව සහ ඒ ප්‍රදේශයේ මහා පරිමාණ විදිහට ලෝහ නිෂ්පාදනාගාරයක් බවට පත් වෙනවා. ඒකම දකුණේ රිදිය ගම ක්‍රිස්තු පූර්ව යුගයේ වෙනකොට පළවෙනි සියවස දෙවෙනි සියවස කාලයේ වෙන විට මේ ප්‍රදේශවලත් මෙවැනිම තාක්ෂණික ක්‍රියාවලියක් යකඩ තඹ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුවෙනවා. ඒතර මේ කාලේ වැදගත්ම දේ තමයි බෞද්ධ ආගමේ ප්‍රවේශය, ඒකේ පුනර්ජීවනය ඇතිවීම. මේ ලෝහ තාක්ෂණයේ අපේ රටේ සමාජය ලබා තිබූ දියුණුව නිසා තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කෙරියයින් පස්සේ
මුළු දිවයින පුරාම මුල් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස අවධිය දක්වා මුළු දිවයින පුරාම විශාල සෙල්ලිපි ප්‍රමාණයක් නිර්මාණය කළා. ගුහා ප්‍රමාණයක මේ සෙල්ලිපි නිර්මාණය කරලා ඒවා බෞද්ධ භික්ෂුන්ට ප්‍රදානය කිරීම සිදු වෙලා තියෙනවා. එතකොට මේ පාෂාණ මෙල්ල කිරීමට අවශ්‍ය කරන වානේ තාක්ෂණය එහෙමත් නැත්නම් මේ ගුහා කටාරය සකස් කිරීමට අවශ්‍ය කරන වානේ තාක්ෂණය ඒ වෙනකොට උපරිම මට්ටමින් ලංකාවේ තිබුණා කියලා අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඊටම මෑතදී අපි සිදු කරලා තියෙන කැණීමක් ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ පූර්ව ඓතිහාසික මෙගලිතික සුසානයක් ආශ්‍රයෙන් සිදු කරා. මේ කැණීම තුලදී අපිට හම්බුණා ලෝහ මෙවලම් කීපයක්. ඒ ලෝහ මෙවලම් කිහිපය අපි විශ්ලේෂණයට බඳුන් කරා. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ තමයි මේ සුසානය ඇමරිකානු බීටා ආයතනය කාබන් කාලනීයන වලින් කාලනීයනය කරලා දුන්නේ. ඒකට මේ ලෝහ මෙවලම් විශ්ලේෂණය සිදු කරපු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ පෙන්වා දෙන කාරණේ තමයි මේ ලෝහ මෙවලම් වල වානේ පිරිසිදු වානේ අන්තර්ගත ලෝහ මෙවලම් කියන කාරණය. ඒකට ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවස වෙනකොට වානේ නිෂ්පාදනයේ සම්බන්ධ දැනුම අපි ලබාගෙන සිටියා කියන කාරණය පූර්ව ඉතිහාසය තුළ ඉතා පැහැදිලි. ඒකේ දිගුවක්, ඒකේ දියුණුවක් තමයි අපි දකින්නේ මුල් ඉතිහාසය තුළදී මේ බෞද්ධාගමේ ප්‍රවේශයත් එක්ක ලංකාව පුරාම ගුහාවල කටාරම් යෙදිලා කටාරමට යටින් කටාරයට යටින් සෙල්ලිපියක් නිර්මාණය වීම. මේක තමයි අපේ ලෝහ තාක්ෂණයේ දියුණුව පෙන්වන්න පුළුවන් හොඳම සාධකයක් විදිහට අපිට පැහැදිලි කරන්න වෙන්නේ. මේ සිතියම මගින් නම් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී සේරුවිල ලෝහ නිධියේ පිහිටීම. ඒකට අම්බලන්තොට සිට ත්‍රිකුණාමලය දක්වා අපි හිතන ඛනිජ තීරුව තමයි කළු තීරුවක් විදිහට ඔබ දකින්නේ. ඒකට ඒ තීරුවේ උඩ කොටසේ සේරුවිල තමයි මේ ඛනිජ නිධිය මතු පිටට ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ සේරුවිලෙන් ආපු තිබිච්ච තඹ නිධිය එතනින් තඹ අත්පත් කරගෙන ඒ තඹ ලංකාව පුරාම තියෙන පූර්ව ඓතිහාසික ස්ථාන දක්වා ඇදී ගිය ආකාරය මේ සිතිය මේ ඊතල වලින් පෙන්වලා තියෙනවා. යාන්වය නිම්නයට ඇවිල්ලා තියෙනවා. සීගිරි නිම්නයට ගිහිල්ලා තියෙනවා. ඒකම කලාඔය සහ දැදුරුවේ නිම්නවලට ගමන් කරලා තියෙනවා. මල්වතුයි නිම්නයට ඇවිල්ලා තියෙනවා. ඒකම උතුරු පළාත කන්තරෝදේ වල්ලිපුරම් ජම්බුකොළපට්ටනම මාන්තායි දක්වා ගිහිල්ලා තියෙනවා. මේ ආකාරයේ මේ ලංකාව පුරාම තිබිච්ච පූර්ව ඓතිහාසික ස්ථාන වෙතත් ජම්බුකොළපට්ටන සහ මාන්තායි පරාය හරහා ඉන්දියාවටත් මේ ලෝහ නිෂ්පාදන ලෝහ අමුද්‍රව්‍ය එහෙම නැත්නම් නිෂ්පාදන යන්න ඇතයි කියන කාරණේ සුදර්ශන සෙනෙවිරත්න පෙන්වලා දීලා තියෙනවා. මේ සිතියමින් මම පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ ඔබට මේ සැලැස්මෙන් සේරුවිල ඉඳලා අනුරාධපුරය දක්වා මේ ලෝහ පරිවහනය සිදු වුණේ කොහොමද කියලා. මේකේ ඉංග්‍රීසි අකුරු වලින් දක්වලා තියෙන විස්තර ටික දකුණු පසේ හැකුළුම් විහිදුවා ලියලා තියෙනවා. IV කියන්නේ iron village, IS කියන්නේ iron smith, KB කියන්නේ කහටගස් දිගලි. ඒ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා මේ සැලසුම ඇතුලේ තියෙන කෙටි අකුරු මොනවද කියන කාරණේ. එතකොට SW කියන්නේ සේරුවිල, PT කියන්නේ පරමක තොපෂ පරමක තඹරවෙල කියන නම. එතකොට මේ සේරුවිල තියෙන සම්පත් කලාපයක්. මෙතන තමයි සම්පත් ටික පිහිටන්නේ. ඊගාට MIO කියලා අපි කියන්නේ මධ්‍යාහ්න වෙනින්නේ. මේක තමයි අපිට මුල් ඉතිහාසයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ශිල්පීන් අපිට හමු වෙන්නේ. යකඩකරුවන්, තඹකරුවන්, බෙලෙක්කරුවන් අපිට හම්බෙන්නේ මෙතනින්. ඊට පස්සේ අපි දකින්නේ ප්‍රධාන වෙළඳපොළ අනුරාධපුරය ඇතුළු නගරයේ මුල් කරගෙන ඇතුළු වන මේ වෙළඳපොළ තුලදී වෙළඳ මුල් ඓතිහාසික යුගය අවසන් වෙලා මධ්‍ය ඉතිහාසයට ප්‍රවේශ වෙන ක්‍රිස්තු වර්ෂ 2-3 කාලේ වෙන විට නැගෙනහිර ඇති වෙන වෙළඳපොළ කෙලින්ම තඹ භාණ්ඩ අලෙවි කරන වෙළඳපොළ බවට පත් වෙනවා. ලබ්බයට බැඳිගල සෙල්ලිපියේ මේ පිළිබඳ පැහැදිලි කරලා තියෙනවා. නකරයි පජිනපසයි මහා තබක නියම තනයි. නගරේ පජිනපස නගරේ නැගෙනහිර පජිනපස කියන්නේ නැගෙනහිර මහා තබක නිගම තඹකරුවන්ගේ වෙළඳපොළ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට අනුරාධපුරයේ නැගෙනහිරින් තිබිච්ච වෙළඳපොළ සේරුවිල ඉඳලා තඹ නිෂ්පාදන අමුද්‍රව්‍ය අත්පත් කරගෙන ඒවා නිෂ්පාදනය කරලා අනුරාධපුරයට ගෙනල්ලා අලෙවි කර බවට
තඹයට බැඳගිල්ල සෙල්ලිපියේ තියෙනවා. ඒත් තඹකරුවන්ටම වෙන්ගු වෙළඳපොළ නැගෙනහිර පැත්තේ තිබිලා තියෙනවා. ඊට අපි උතුරෙන් හඳුනා ගන්නවා කලහුමනක වෙළඳපොළ. එතකොට මේ කලහුමනක වෙළඳපොළ පිළිබඳ සඳහන් වෙන්නේ සෙල්ලිපියකම තමයි. ඊට පස්සේ වෙස්සගිරියේ සෙල්ලිපියක තියෙනවා තල කවිච නිගම කියලා. එතකොට මේ තල කවිච නිගම ඒ දකුණු පැත්තෙන් එන භාණ්ඩ එකතු කරපු නිගම. උතුරු කලවමනක නිගම උතුරු පැත්තෙන් ආව භාණ්ඩ එකතු කරන නිගම. නැගෙනහිර පැත්තෙන් ආව භාණ්ඩ එකතු කරන වෙළඳපළ මහා තබ්බක නිගම. නමුත් වයඹ බටහිර පැත්තේ වෙළඳපළ පිළිබඳ ශිලාලේඛන වලින් සාධක අපිට හමු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපිට මේ සම්පත් අත්පත් කර ගැනීම නිෂ්පාදන ක්‍රියාවලිය සහ වෙළඳපළ දක්වා ඒවා ව්‍යාප්ත කිරීම අනුරාධපුරයේ කේන්ද්‍ර කර ගැනීමෙන් ක්‍රියාත්මක වෙච්ච බවට සාධක මේ සැලැස්ම අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒකම මම මේ සැලැස්මෙන් ඉදිරිපත් කරන්නේ මම මීට පෙර කතා කරපු කාරණේ මුල් ඓතිහාසික යුගයේ වෙනකොට සේරුවිල ඉඳලා අනුරාධපුරය දක්වා තිබිච්ච පැරණි මාර්ගයේ ගමන් මඟ. එතකොට සේරුවාවිල, බ්‍රාහ්මණයාගම, කාටගස් දිගිලිය, ගල්කන්දේ ගම, නැට්ටුකන්ද, මහා කනදරාව, අනුරාධපුර. එතකොට මේ ගංගා නිම්න හරහා තමයි මේ මාර්ගය වැටලා තිබිලා තියෙන්නේ. අපිට මල්වතුවේ තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම අපිට මහා කනදරා ඔය තියෙනවා. කනදරා ඔය. ඊට පස්සේ යාන්ඔය නිම්නේ තියෙනවා. ඊට අමතරව මහවැලි ගඟ තියෙනවා. මේ සියල්ලම හරහා තමයි මේ ගමන් මාර්ගයේ අනුරාධපුරය දක්වා වීදිලා තියෙන්නේ. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක රාශියකුත් අපිට තියෙනවා. ඔබ මේ දකින්නේ අනුරාධපුරයේ සිට සේරුවිල දක්වා තියෙන ගල් පාලම්. ඒකට මේ ගල් පාලම් සියල්ල තියෙන්නේ අර පැහැදිලි කරපු ගංගා හරහා යොදා ඇති. මේ දකින්නේ අනුරාධපුරයේ මල්වතුහය හරහා නැගෙනහිර පැත්තේ ඉදි කරලා තිබිච්ච ගල් පාලමේ සාධක කීපයක්. මේ දකින්නේ අනුරාධපුර නගරයේ නුවරවැවේ ඇල හරහා අර කියන මල්වතුවෙන් එතර වෙලා ඉදිරියට එනකොට තියෙන ඇල හරහා ඇල එතර කරන්න හදලා තියෙන පාලමේ ශේෂිත කොටස් මේක විශේෂයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉතාම ඈතදී මේ ගල් කණු කොටස් ඇල පුළුල් කිරීමේදී විනාශ කරලා තියෙනවා. මේ තියෙන්නේ මහා කනදරාව ඔය හරහා මිහින්තලේ ආසන්නයේ දකින්න ලැබෙන තරණ ගල් පාලම. මේ තියෙන්නේ යාන්ඔය හරහා දැකිය හැකි තවත් ගල් පාලම. මේ එහි ළඟ දර්ශනය. ඒකම මහවැලි ගඟ හරහා ඒතරට තිබිච්ච තවත් පාලමක් අපිට හඳුනාගත හැකි වෙනවා. මේ ආකාරයෙන් මේ ලෝහ පරිහරණය කරපු පිරිසේ ලෝහ රැගෙනීමට මහා චාරිකා මග්ග කියන මාර්ගය මෙන්න මේ පාලම් ඔස්සේ නිර්මාණය කරගන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒක මෙසේ ගෙන ආපු ලෝහ පරිහරණය කරලා විශාල කාර්මික ක්‍රියාවලියක් අනුරාධපුරයේ සිදු වෙලා තිනවා. අනුරාධපුර නගරයට බටහිර පසින් අපි දකිනවා වෙස්සගිරිය ඉඳලා අබේගිරිය හරහා දීඝ පාෂාණය නිර්මාණය වෙලා තිනවා. මේ දීඝ පාෂාණය තියෙන පාෂාණ කොටස් විභේදනය කරලා විහාරාශ්‍රිත කටයුතු වලදී මධ්‍ය ඓතිහාසික යුගයේදී බහුල ලෙස පාවිච්චි කරලා තිනවා. ඒ විභේදන ක්‍රියාවලියට ලෝහ වැදගත් වෙලා තියෙනවා. ඒ ස්ථාන 120කින් පමණ මේ කොරි ගල් වෙන් කරපු කොරි හඳුනා ගැනීමට දීඝපාෂාණයේ අපි සිදු කරන ලද පර්යේෂණයකදී හැකියාව ලැබිලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ දීඝපාෂාණය ආශ්‍රිතව ලෝහ උණු කරලා ඉතුරු වෙච්ච ලෝහ බොර හමුවන ස්ථාන. මේ රූපයෙන් දැක්වෙන්නේ ජේතවන පුරාවිද්‍යා කැණීම්වලදී ඊටම පහළ ස්තරවලදී මුල ඓතිහාසික යුගයේ ස්තරවලදී ජේතවන යුගයට කලින් යුගයේදී ඒ භූමියේ හම්බෙන පැරණි කෝවක් පිළිබඳ මේ කෝව පිහිටලා තිබිච්ච ආකාරය. එකම ජේතවනයේ ව්‍යාපෘතියේ සිදු කරන ලද කැණීම්වලදී විශාල ප්‍රමාණයක් ලෝහ උපකරණ නැත්නම් ලෝහ වලින් නිර්මාණය කරපු විවිධ දේවල් හඳුනාගෙන තියෙනවා. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියට අයිති උදුන් මෙන්ම කෝව රාශියකුත් විශාල ප්‍රමාණයකුත් කැබලි සාහිතා හොඳ මට්ටමේ කෝවත් හොයාගෙන තියෙනවා. ඒකට මේ ජේතවන භූමිය යම් ආකාරයේ නිෂ්පාදන ක්‍රියාවලියකට මුල් ඓතිහාසික යුගයේ ඉඳලා අවතීර්ණ වෙච්ච බවට මේ උදුන් සහ කෝව වලින් අපිට පැහැදිලි වෙනවා. ඒකට ප්‍රධාන කාරණයක් තමයි මේ නැගෙනහිර ප්‍රදේශයෙන් ආපු අමුද්‍රව්‍ය විශේෂයෙන් දේශවනයේ වගේ තැනකදී නිෂ්පාදන ක්‍රියාවලියකට පත් වෙන්නේ නැතයි කියන කාරණය. මේ තියෙන ජේතවනෙන් හම්බෙන ලෝහ උණු කිරීමට පාවිච්චි කර උදුන් තියෙන කම්මලක සාධක මෙතන උදුන් තුනක් දැකගත හැකි වෙනවා. මේවා අපි සලකන්නේ පාත්‍ර ආකාර උදුන්, බෝල් ටයිප් උදුන් කියලා. මේ කම්මල මේ වගේ තවත් කම්මලක් අපිට හම්බෙලා තියෙනවා නැගෙනහිර දානශාලාව ආශ්‍රේ. මේ ආකාරයේ කම්මල් කිහිපයක්ම ජේතවන කැණීම්වලදී අනාවරණය කරගෙන තියෙනවා.
ඊගාවට මම ඔබට පැහැදිලි කරන්න කැමතියි ශ්‍රී ලංකාවේ ලෝහ නිදිගත විදුලි ස්ථාන භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව අනුව අකුරැස්ස දෙනියාය කියන ප්‍රදේශවල ටොන් ලක්ෂ 4ක්, අම්බලන්ගොඩ ලක්ෂ 2ක්, ඇහැලියගොඩ 2ක්, කහවත්තද ලක්ෂ 50000ක්, කලවාන ලක්ෂ 3ක්, කොස්ගොඩ ලක්ෂ 2,40,000ක්, බලංගොඩ රක්වාන මේ ආදි වශයෙන් ඒ ස්ථානවල ලෝහ විශාල වශයෙන් ඉදිරියට වෙලා තියෙන නිසා මේ පැරණි සමාජ මේවා පරිහරණය කරලා තියෙනවා. ඊගාවට මේ පුරාණ සමාජ මේ වගේ ලෝහ පරිහරණය කරලා නිර්මාණය කරගත්ත ඒ ලෝහ වර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් මා මෙතනදී කරනවා. දැන් මේ ලෝහ නිර්මාණ කිරීමේදී පූර්ව ඉතිහාසයේ ඉඳලා මුල් ඉතිහාසයේ මධ්‍ය ඉතිහාසයේ දක්වා යකඩ කියන ලෝහය අතිශයින් වැදගත් වෙලා තියෙනවා. මේක තමයි ආරම්භක වශයෙන් මුලින්ම නිස්සාරණ කරගන්නා ලෝහය බවට පත් වෙන්නේ අමුද්‍රව්‍ය වලින්. ඊට පස්සේ යකඩ ලෝහය නිෂ්පාදනය කරගත්තයින් පස්සේ ඒකට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා වෙනත් ලෝහ වර්ග නිර්මාණය කර ගැනීම සිදු කරනවා. දැන් යකඩ වර්ග 3ක් මූලික වශයෙන් හඳුනාගෙන තියෙනවා මේ යකඩ ලෝහය පාවිච්චි කරලා හදන්න පුළුවන් වර්ග. එයින් පළවෙනි එක තමයි චීනච්චට්ටි කියලා කියන්නේ. අපි මේකට අමු යකඩ කියලා කියනවා. පිරිසිදු යකඩ කියන්නේ මේකට. මේකේ විශ්ලේෂණ වාර්තාවලින් පෙන්වලා දීලා තියෙන්නේ සිලිකන්, මැංගනීස්, ෆොස්ෆරස්, සල්ෆර් කියන මේ මූලද්‍රව්‍ය බහුලව මේ චීනච්චට්ටි කියන අමු යකඩවල තියෙනවා කියලා. එතකොට සිද්ධ යකඩ කියලා කියන්නේ මේ චීනච්චට්ටි වලින් පස්සේ නිර්මාණය කරගන්න තවත් ලෝහ විශේෂයක්. ඒතකොට සිද්ධ යකඩක සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් බහුලව දක්නට ලැබෙනවා. එතකොට වාණය කියලා කියන්නේ මේ යකඩ අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා තවත් රසායනික ද්‍රව්‍ය මුසු කරලා නිර්මාණය කරගන්නා ලෝහයක්. වාණේ වර්ග 3ක් හඳුනාගෙන තියෙනවා. උසස් වාණේ, මධ්‍යම වාණේ සහ මෘදු කියලා. යකඩ නිෂ්පාදනයේදී අයන්, ඒ කියන්නේ යකඩ ඔක්සයිඩ ඔක්සිහරණය වී කාබන් මොනොක්සයිඩ් බවට පත්වීමේ ක්‍රියාවලියක් තමයි සිදු වෙන්නේ. වාණේ නිෂ්පාදනයේදී සිද්ධ යකඩ තමයි ඒ සඳහා යොදාගන්නේ. වාණේ නිෂ්පාදනය කිරීමේදී පොළොව මට්ටමේදී සකස් කරන ලද උදුනක් ඒ උදුන තුල ගිනි දැල්වලා කෝවක් ඒකට තුලට යොදලා ඒ කෝව තමයි රත් කරලා තමයි වාණේ නිර්මාණය කරන්නේ. වාණේ නිපදවීමට පාවිච්චි කරන මේ කෝව අඟල් 8ක් විතර වෙන එකක් විදිහට තමයි පර්යේෂකෙන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒකට මේක අඟල් කාලක් විතර ඝනකම බිත්ති වලින් සකස් වෙලා තියෙනවා. සිද්ධ යකඩ මේක ඇතුළට දාලා ඒකම ඉන්ධන මේකට දාලා උදුන ගිනි ඇවිලුවායින් පස්සේ මේ උදුනට දඬු අඬුවක් ආකාරයෙන් කෝව යොමු කරලා රත් කිරීම තමයි සිදු කර ගැනීමක් කරලා තියෙන්නේ. එතකොට මේ කෝව ඇතුළට දාන ලෝහ සහ අනිකුත් වෙනත් ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයන පරීක්ෂණවලදී පෙන්වලා දීලා තියෙනවා. මේ කෝවට සිද්ධ යකඩ අවුන්ස 12මාරක් දැම්මයින් පස්සේ රණවරාලී අවුන්ස 5ක් දමා සිදුරු සහිත පියනකින් වහලා තියෙනවා. එතකොට මේ රණවරාලී වල තියෙන රසායනිකය තමයි සිද්ධ යකඩ වාණේ බවට පත් වෙන්න බලපාන්නේ. ඊට පස්සේ උඳුරට ගින්දර දමලා ගිනි දැල්වීමෙන් පස්සේ දඬු අඬුවකින් අල්ලගෙන මේ කෝව එහාට මෙහාට හරවමින් රත් කිරීම සිදු කරලා තියෙනවා. එසේ රත් කිරීමෙන් පස්සේ වාණේ මේ කෝව ඇතුළේ නිර්මාණය වෙනවා. එහේ නිර්මාණය වන වාණේ වර්ග 3ක් සිංහල වාණේ, ජාති වාණේ, පොල්මල් වාණේ වශයෙන් හඳුන්වන බව මේ පුරාණ තාක්ෂණය සම්බන්ධ සිදු කර පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙනවා. මේ අතරින් ජාති වාණේ කියන ඒවා තියුණු කඩු සකස් කිරීම සඳහා, පොල්මල් වාණේ කියන වාණේ වර්ගය කළු ගල් වැඩ සඳහා භාවිතා කර බවට තමයි විශ්වාස කරන්නේ. ඒකට වාණේ අතිශයින් වැදගත් වෙලා තියෙනවා කළු ගල් මෙල්ල කිරීමට. එහෙම නැත්නම් කළු ගල් වල කපලා අයින් කරලා හැඩ ගැනීම සඳහා වාණේ වැදගත් වෙලා තියෙනවා. මේ ඡායාරූප කීපයකින් මම දක්වලා තියෙන්නේ ඔබට ඒ වාණේ පාවිච්චි කරලා මේ කළු ගල් විභේදනය කිරීමේ ක්‍රියාවලියකට මූලික සිදුරු ඉද ගැනීමක් මේ උපසටහනෙන් තියෙන වෙස්සගිරියේ තියෙන දර්ශනය. ඊළඟට මේ පාෂාණ විභේදන ක්‍රියාවලියට යොදාගත් ගල් කූඤ්ඤ අපි ඉංග්‍රීසියෙන් කියන මේවට චෙසල්ස් කියලා. අර සිදුරු ඇතුළට දාලා මේ වාණේ කූඤ්ඤය මිටියකින් තද කරගෙන යාමේදී සිදුරු දෙක අතර විභේදනය වීමට සැලැස්වීමක් තමයි සිදු කරලා තියෙන්නේ. ඒකට මේ සෑම සිදුරකටම මේ කූඤ්ඤ එක බැගින් දාලා ඒවා තද කරගෙන යාම තුළින් ඒ පාෂාණයේ විභේදනය කිරීම සිදු කරලා තියෙනවා. මේ ගල් කූඤ්ඤ වාණේ ලෝහයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ගැඹුරට
සිදුරු විදගෙන ගැඹුරට පාෂාණ කණු පුවරු කඩා ගැනීමට පාවිච්චි කරලා තියෙන තවත් එවැනිම ගල් කුණ්‍ය කීපයක්. මේ මෙතන තියෙන ආම්පන්න කීපය තමයි නූතන ගල් වඩුවෙකුගේ ආයුධ කට්ටලයක්. ඔබට පැහැදිලි වෙනවා ඇති මෙතනදිත් මේ මිටිය කටු වර්ග කුණ්‍ය මේවා තමයි මේ ගල් වඩුව පාවිච්චි කරන්න කියන කාරණය. මේ වෙස්සගිරිය දැකගත හැකි ගැඹුරට සිදුරු විදලා පාෂාණ විභේදනය කරලා තියෙන තැන. මේ වාණිජ තාක්ෂණය පාවිච්චි කරලා ගුහා කටාරයක් සකස් කරලා ලෙනක් බවට පත් කරලා තියෙන වෙස්සගිරියේ ස්ථානය. ඒකම මේ වාණේ කටුව ඊටම වැදගත් වෙලා තිනවා පාෂාණ පුවරු සුමට කිරීම සඳහා. මේ ක්‍රියාවලියට වෙනම දෙයක් පාවිච්චි කරලා නැහැ. මේ කටුව සහ මිටිය තමයි පාවිච්චි කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකම අලංකාර කැටයම් නිර්මාණවලදී මේ කටුව සහ මිටියේ භාවිතය තුළ විවිධ ප්‍රමාණවල කටුවර්ග පාවිච්චි කිරීම තුළ මේ ක්‍රියාවලිය සිදු කරලා තියෙන ආකාරය මේවා ඊට සියුම් ලෙස විමර්ශනය කිරීමෙන් අපිට පේනවා. ඊට ළඟ දර්ශන කීපයක් ඔබට මේ ලබා දීලා තියෙන ඒ වගේදී පේනවා චූටි චූටි කටු පහරවල් මේ සෑම තැනකම මේ කැටයම් මූර්තිවල දැකගත හැකියි කියලා. ඒ නිසා විශේෂ උපකරණ මේකට පාවිච්චි කරේ නැහැ. මේ ගල් වඩුව කටුව සහ මිටිය පාවිච්චි කරා. ඊගාවට මේ ලෝහ ආශ්‍රිත ක්‍රියාවලියේදී අපි හඳුනා ගන්න දෙයක් තමයි මේ ලෝහ මෙවලම් සකස් කරගෙන මේවා පාෂාණ විභේදන ක්‍රියාවලියට තමයි බහුලව පාවිච්චි කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකෙදි මේ පාෂාණ කටු පන පොවන්න සකස් කර උපකරණ ස්ථාන කීපයකුත් අපි හඳුනා ගන්නවා. දිග පාෂාණයේ ආශ්‍රයෙන් අපි කරපු එවැනි ගවේෂණයකදී අපි හඳුනාගත්තා මේ පහලින් දකින ඡායාරූපයේ තියෙන කේතුවක් වගේ කේතුවක හැඩයට තියෙන වලක්. ඒකට මේක සාමාන්‍ය අඟල් 8ක් 9ක් ගැඹුරට තියෙනවා. මේක කුමකටද පාවිච්චි කරේ? බොහෝ අයගේ විශ්වාසය තමයි මේකේ යම් යම් නිදන් වස්තු තැන්පත් කරලා තියෙන කියන කාරණය. ඒක සම්පූර්ණ මිත්‍යාව. මේකෙන් සිදු කරලා තියෙන කාරණය තමයි මේ ගල් විභේදන කරන ක්‍රියාවලියට කටු යොදා ගැනීමේදී ඒවා මොට වෙනවා. නැවත මේක පන්නරය මේකේ මෝහත් භාවය තබා ගන්න ඕනේ. ඒ නිසා මේ ආශ්‍රිතවම මේ කටු රත් කරලා තලලා අරගෙන ඒ කටු ඉක්මනින්ම ජලයට යොදන්න ඕනේ. ඒකේ ශක්තිය වැඩි කිරීම සඳහා මේ ජලය රැස් කිරීමට සකස් කරගත්ත වලක් තමයි මේ කේතුකා වාටය. ඒකට මේක කටුව දැම්මයින් පස්සේ වතුර දාලා මේ කටුව ඝන බවට පත් කළා. ඒකේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. උඩ තියෙන ඡායාරූපයේ තියෙන්නේ එවැනි කටු පන පෙවීමට පන්නරය තැබීමට භාවිතා කරන ජංගමව ඒ කියන්නේ අතේ රැගෙන යා හැකි ගලින් අඩියක ප්‍රමාණයට නිර්මාණය කරලා තියෙන ගල් ඔරුවක්. එතකොට මේක මේ ශිල්පීන් අතින් රැගෙන ගිහිල්ලා තියෙනවා. මේකත් අපිට හම්බෙන්නේ දීඝපාෂාණය ආශ්‍රිතවම. එමේ තියෙන තවත් එවැනි කේතුකා වාටයක් වෙස්සගිරිය දැක ගන්න හම්බෙන. එතකොට මේ පාෂාණ ඔබට පේනවා මේ ආසන්නයේම පාෂාණය කඩලා තියෙනවා. කාණු සකස් කරලා තියෙනවා, පඩි පෙළවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ කටුපන පෙවීමට මෙවැනි තැන් සකස්. අපි අනුරාධපුරයේ සහ තිස්සමාරාමේ එක වෙනත් ස්ථානවල තියෙන මේ ශිලා විභේදන ක්‍රියාවලියේදී ඒ පාෂාණ සිදුරු කිරීමට යොදාගත් සිදුරේ විස්කම්භය ගැඹුර සහ පළල පිළිබඳව සිදු කරන ලද අධ්‍යයන විවිධ තැන්වල නියැඳි කීපයක්. ඒකෙදි පුරාවිද්‍යා ශාස්ත්‍රයේ සිදුරේ දිග පළල ගැඹුර සිදුරු දෙකක් අතර තියෙන ඉඩ වෙන් කර ඇති ශිලා පූර්වයේ ප්‍රමාණය දිග උස කියන කාරණා දක්වලා තියෙනවා. ඒකට අපිට පැහැදිලි වෙනවා මේ නියැඳි පරීක්ෂාව තුළදී මේ ශිලා පූර්වයක් හෝ ශිලා කණුවක් වෙන් කර ගැනීමේදී සිදුරු විදගෙන තියෙන්නේ කොතරම් ගැඹුරකටද. ඒක අනුරාධපුරයටත් තිස්සමහාරාමයට ගනිද්දී සමානතාවයක් තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ශිල්පය මේ තාක්ෂණය එකම ආකාරයට දිවෙන පුරා පැතිරලා තිබෙනවා. ඊගවට මම පැහැදිලි කරන්න ඔබට උත්සාහ කරනවා ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී පාවිච්චි කරලා තියෙන උදුන් පිළිබඳ. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී සෙන්ටිග්‍රේඩ් අංශක 1200කට වඩා තාප ශක්තියක් හඳවා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා උදුනක් නිර්මාණය කරන්න ඕනේ. උදුන් නිර්මාණය කිරීමේදී ඒ අය පාවිච්චි කරලා තියෙනවා හුඹස් මැටි, වැලි, දහයියා වගේ මිශ්‍රණයක් එකතු කරලා තමයි මේ උදුන් බිත්තිය සකස් කරගන්නේ. ඒකම මේකට පාවිච්චි කරන ඉන්ධන විදියට එහෙම නැත්නම් මේ ලෝහ උණු කරගන්න පාවිච්චි කරන ඉන්ධන විදියට අඟුරු, වියලි ගොමරිටි, දහයියා වගේ දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අඟුරු වලට විශේෂයෙන් පළු, වීර,
ඒකම යකඩ මරන් කියන ශාක වර්ග දර සඳහා පාවිච්චි කර බවටත් සාධක හඳුනාගෙන තියෙනවා. ලෝහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇති උදුණු වර්ග 3ක් ලංකාවෙන් හඳුනාගෙන තියෙනවා. ඒ අතරින් පාත්‍ර හැඩ උදුණක් කියලා කියන්නේ අපි පාත්‍රයක් ආකාරයට සකස් කරලා තියෙන උදුණක්. ඉංග්‍රීසියෙන් අපි bowl type furnace කියලා කියනවා. ඊගවට පතල් ආකාර උදුණක් කියලා කියන්නේ ටිකක් ගැඹුරට සකස් කරලා තියෙන උදුණක්, ටිකක් උස වැඩි උදුණක්. මේක shift furnaces කියලා හඳුන්වනවා. ඊගවට ගෝලාකාර උදුණක් domed කියන furnace එකක්. මේක ගෝලයක් වගේ සකස් කරලා තියෙන්නේ උදුණක් විදියට. මේ උදුණු වර්ග තුන domed කියන ගෝලාකාර උදුණක්, shaft කියන පතලාකාර උදුණක්, bowl කියන පාත්‍ර හැඩ උදුණක් මේ ශිල්පීන් පාවිච්චි කරලා තියෙනවා. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ගෝලාකාර උදුණක් කියලා අපි කියන්නේ මෙන්න මේ ආකාරයේ උදුණකට. මේ අලකොළ වැව හම්බෙන එවැනි උදුණ ඡායාරූප කීපයක් මේ පත්තරේ පළවෙච්ච වාර්තාවක තියෙනවා. ඒ ප්‍රතිනිර්මාණය කරලා තියෙන උදුණ. ඒ උදුනේ බිත්තියේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒකම මේ උදුනේ ඔබ දකිනවා මැටි නල. ඒ මැටි නල ලෝහ ටික උණු වෙලා අපද්‍රව්‍ය විදියට ලෝහ බොර එළියට පිට වෙන්නේ මේ මැටි නල වලින් තමයි. ඒකම මැටි නල වලින් තමයි මේ උදුන සම්පූර්ණ ආවරණය වෙලා තියෙන්නේ. ඒ ආවරණය වීමේදී මේක ඇතුළට හුලං ලබා ගන්නෙත් මේ කියන ඉදිරියෙන් සවිකරන නල මගින්. මේ තියෙන්නේ පාත්‍රාකාර උදුන්, ජේතවනෙන් හම්බෙන පාත්‍රයක හැඩයට තියෙන උදුන්. මේ පතල්ලාකාර උදුන්. ටිකක් ගැඹුරට මේක තියෙනවා. පතලක් වගේ මේකට අපි කියන උදුනක් කියලා. ඒකට මේ පළමු ක්‍රමයේ උදුන් වලින් රබර් ඉවත් කිරීමට ටැප්ස් ස්ලැග් කියන ක්‍රමය කියන්නේ ගලාගෙන ඇවිල්ලා ටැප් එකකින් වතුර ගලාගෙන එනවා වගේ උණු කරන ලද ලෝහවල ලෝහ බොර එළියට ගලාගෙන ඇවිල්ලා උදුනේ ලෝහ ටික තැම්පත් කරන ක්‍රමයට හදලා තියෙනවා. එතකොට මේ රබර් ඉවත් කිරීමට මේ ටැප් ස්ලැග් ක්‍රමය පාවිච්චි කරලා තියෙන්නේ ලෝහ ටික කෙලින්ම උදුන ඇතුලේ රැස් කර ගැනීම සඳහා. උදුන් නිර්මාණය සඳහා මැටි උපයෝගී කරගෙන තියෙන අතර උදුන තුළට සුළං ලැබීමට වායු නළු සකස් කරලා තියෙනවා. මේ උදුන් බිත්තිය සඳහා මම කලිනුත් කිව්වා මැටි, උඹස් මැටි, ගංගාවැලි, පිදුරු මිශ්‍ර කරලා තමයි මේක ඉතාමත්ම ශක්තිමත්ව සකස් කරගන්නේ. ඒතර යකඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ ආකාරයට සකස් කරගන්න උදුන තුළට ඔක්සිජන් ලබා ගන්න සීගිරි අලකොළ වැවදි නල 8ක් පාවිච්චි කරලා තිනවා. සමනල වැවදි නල 14ක් පාවිච්චි කරලා තියෙනවා. මේ නල යොදා ගැනීම සම්බන්ධ ඉස්සරහට තියෙන ස්ලයිඩ් වලදී ඔබට හඳුනා ගන්න හැකියාව තියෙනවා. කොයි ආකාරයෙන්ද පිටවීමේ නල සහ සුළං ඇතුළු වීමේ යබර පිටවීමේ නල සහ උදුන තුළට සුළං ඇතුළු වීමේ නල පිටවන්නේ කියන කාරණේ. එතකොට උදුන නිර්මාණය කිරීමේදී භූමියේ සුදුසුම ස්ථානය තමයි තෝරගන්නේ. හුලං හමන දිශාව වැදගත් වුණා. මේ හුලංගේ බලය තමයි මේ උදුන ක්‍රියාත්මක කරන්න මේ අය සකස් කරගෙන තියෙන්නේ. ලෝහ නිෂ්පාදන ක්‍රියාවලිය මේ ආකාරයෙන් අපි ඒකේ ආරම්භය, වර්ධනය සහ විකාශනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ස්වභාවික අමුද්‍රව්‍ය මේ යකඩ කැටිති එහෙම නැත්නම් නොඩියුල්ස් ඒ ගල් පාවිච්චි කිරීම, ස්වභාවික නිදියාසිත ලෝහ නිස්සාරණය, ඛනිජ අමුද්‍රව්‍ය දා ලෝහ වර්ග නිපදවීම, ඒකම යකඩ, තඹ, රිදී, ලෝකඩ ආදී ලෝහ වර්ග ක්‍රමානුකූලව තාක්ෂණ සංස්කෘතික අවදි වර්ධනය වීමේදී ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම හඳුනාගත හැකි බව මේන් ඔබට පැහැදිලි වෙනවා. මෙතන සිට මම ඔබට මේ ඉදිරිපත් කරන්නේ මේ පැරණි ලෝහ නිස්සාරණය කරන ලද උදුන් කීපයක සාධක. මේ තියෙන්නේ සීගිරි අලකොළ වැව තියෙන උදුන. මේ උදුන බිත්තිතා ඝන ආකාරයට නිර්මාණය කරලා තිනවා. මේ ඊට උස උදුනක් විදියට තමයි. එහෙම නැත්නම් ගෝලාකාර උදුනක් විදියට තමයි මේ උදුන තියෙන්නේ. ඒකම මේ සමනල වැව හම්බෙන උදුන් කීපයක්. මේ සමනල වැව උදුන් ටිකක් ඕවල් ආකාර හැඩයක් තමයි තියෙන්නේ. ඒ ඕවල් ආකාර හැඩයේ මේ කැණිම් වල හැකි ආකාරය මේ තියෙන්නේ උදුන් බිත්තිය සහ ඉදිරිපස දෙපස ගල් දෙකක් තියෙන විශාල උදුන් මේ තියෙන්නේ සමනල වැව උදුනක්. එතකොට මේ සැලැස්මේ දක්වලා තියෙන්නේ
ඒ සමනල වැව දකින්න හම්බෙන උදුන් වල සැලසුම් කීපයක්. ඒතර මේ සැලසුම් ඔවල් ආකාර හැඩයකට තමයි තියෙන්නේ. නමුත් මේ සැලසුමේ ප්‍රමාණ අනුව විවිධ සයිසස් වලට එහෙම නැත්නම් විවිධ ප්‍රමාණ වලට මේ උදුන් සකස් කරගෙන මේ ඡායාරූපයෙන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ සමනල වැව උතුම් නිර්මාණය කිරීමේදී මේ හුලං ඇතුළට ගන්න නල සහ ඒ උදුන් බිත්තිය සකස් කරගෙන තියෙන ආකාරය. එතකොට මේකේ මේ ෆ්‍රන්ට් වෝල් කියලා කියන්නේ ඉස්සරහා තියෙන බිත්තිය. ඊගාවට ටයර් කියලා තියෙන්නේ මේ නල. ඊට පස්සේ අප්‍රයිට් ස්ටෝන් සහ අප්‍රයිට් ස්ටෝන් කියලා තියෙන උදුන් බිත්තිය ඉස්සරහින් උදුන් දෙපැත්තෙම මේ වගේ ගල් දෙකක් තියලා තියෙනවා. ඊගාවට බිත්තිය නිර්මාණය කරලා තියෙන්නේ ක්ලේ මැටි වලින්. ඊට පස්සේ ඒක ස්ථාවර බිත්තියක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. පහළ ඡායාරූපයෙන් ඔබට පේනවා යටින්ම තියෙනවා නල පෙළක් reuse tires කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ අර ලෝහ උණු වෙලා ලෝහ බොර මේ නල දිගේ එළියට එන්න සකස් කරලා තියෙන්නේ. ඉස්සරහින් අපිට උඩින් ඉදිරි බිත්තියෙන් තියෙන්නේ හුලං ඇතුළට ගන්න නල. ඒතර මේ බිත්තිය නිර්මාණය කර ගැනීමේදී දැව පාවිච්චි කරලා මේ කෑලි පාවිච්චි කරලා ඒවා පොළොවට සවි කරලා තමයි මේ බිත්තිය නිර්මාණය කරගන්නේ. මේ තියෙන්නේ මේ බිත්තිය නිර්මාණය කරන විදිය සහ යටින් මේ ලී ආසන්නයේම තියෙනවා අර යබොර පිටවීමට සලස්වලා තියෙන නල පෙළ. ඉදිරියේ තියෙන ගල ඒ ගලත් එක්ක තමයි මේ බිත්තිය නිර්මාණය කරන්නේ. මේ ඡායාරූපයෙන් ඉතාමත් පැහැදිලි වම් පැත්තේ තියෙන ඡායාරූපයෙන් තියෙනවා ලෝහ බොර පිට වෙන නල. දකුණු පැත්තේ ඡායාරූපයේ තියෙනවා උදුන තුලට හුලං ඇතුල් කරන නල. මේ ලෝහ නිෂ්පාදනයේට නව උදුනක් සකස් කරන අවස්ථාවක් විශේෂයෙන්ම ප්‍රැක්ටිකල් ආකියොලොජි. එහෙම නැත්නම් මේක අත්හදා බැලීමේ පුරාවිද්‍යාව විදිහට මේ උදුනේ ලෝහ නිෂ්පාදනය කරන්න උදුනක් ප්‍රතිනිර්මාණය කිරීම. මේ උදුන තුලට යොදන අඟුරු වර්ග මම ඔබට කිව්වා යකඩ මරම්, පළු, වීර වගේ ශක්තිමත් ශාකවල දැව වල අඟුරු තමයි අරගෙන තියෙන්නේ. අඟුරු මේ ආකාරයෙන් කුඩා කොටස් හලලා විශාල කැටිති වගේ කොටස වෙන් කරගන්න ඕනේ. ඊගාවට උදුනේ අඟුරු තට්ටුවක්, ඊගාවට ලෝහ පස් තට්ටුවක්, ආය නැවත අඟුරු තට්ටුවක්, ආය ලෝහ පස් තට්ටුවක් සහ නැවත අඟුරු තට්ටුවක් වෙන ආකාරයට මාරුවෙන් මාරුවට මේ උදුන ඇවිලීමට පෙර මේවා තැම්පත් කරේ. මේ ආකාරයෙන් තැම්පත් කරලා තියෙන ලෝහ සහ අඟුරු උදුන තුල තැම්පත් කරලා තියෙන අවස්ථාව. ඊළඟට ඔබ දකින්නේ දැන් උදුන රත් වීමට සලස්වලා මේ උණු වෙන අඟුරු සහ ලෝහපස් උණු වෙන්න පටන් ගන්නවා. ලෝහපස් උණු වෙන්න අඟුරු අඩු වෙන්න ඉන්පස්සේ අඟුරු මේ උදුන තුලට යොමු කරනවා. ඒ ආකාර ලෝහ උණු වෙන්න ගන්නවා. මේ දැන් ලෝහ දියර බවට පත්වෙච්ච අවස්ථාවක්. එතකොට මේකේ තියෙන අඟුරු කොටස් අර ලෝහවල අපද්‍රව්‍යත් එක්ක ක්‍රමානුකූල උදුනේ පල්ලෙහාට ගමන් කරනවා. මේ ඔබ දකින්නේ උදුන් බිත්තිය ඉහළින් සුළං ඇතුළට ගන්න නිර්මාණය කරලා තියෙන අර නල. මේ නල වලින් තමයි සුළං බලයෙන් තමයි මේ උදුන ක්‍රියාත්මක වෙන්නේ. මේ නල වලින් ඇතුළට හුලං අරන් දෙනවා. ඊට පස්සේ ඇතුළ දහනය වෙන්න පටන් ගන්නවා. ඒකම දහනය වෙලා රත් වෙලා තියෙන අඟුරු වල තියෙන අපද්‍රව්‍යත්, ලෝහ වල තියෙන අපද්‍රව්‍යත්, බර අපද්‍රව්‍ය ක්‍රමානුකූලව පල්ලෙහාට ගමන් කරලා මේ යට තියෙන නල පෙළ දිගේ එළියට එන්න පටන් ගන්නවා. ඒ ආකාරයෙන් මේ නල වලින් එළියට එන මේ ලෝහ බොර තමයි ඔබ දකින්නේ. එතකොට මේ ආකාරයෙන් ලෝහ බොර ඔක්කොම එළියටගෙන උදුන ඇතුලේ ලෝහ ටික තැම්පත් වෙනවා. අවසන් වශයෙන් අර නල ඇතුලේ සම්පූර්ණම යබොර ඝන බවට පත් වෙලා නල ඇතුළත් යබොර වලින් පිරී යනවා. එවැනි යබොර තමයි ඔය අපිට සේරු විලාවට ප්‍රදේශ වලින් විශාල කඳු විදියට ඉවත් කරපු දැක ගන්න හම්බෙන්නේ. පුරාවිද්‍යා පර්යේෂණ වලිනුත් අපිට හමුවන්නේ. මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ මේ යබොර එකතු වෙලා තියෙනවා, ලෝහ ටික උදුන ඇතුලේ එකතු වෙලා තියෙනවා. සෑම නිෂ්පාදන ක්‍රියාවලියකින්ම පස්සේ ලෝහ උදුන කඩා නැවත සකස් කර අලුත් උදුනක් සකස් කරලා ඒ උදුනේ නැවත නව ක්‍රියාවලියක් ආරම්භ කිරීම සිදු වෙනවා. මේ ඔබ දකින්නේ මේ සාම්ප්‍රදායික තාක්ෂණය දිගින් දිගටම ඇවිල්ලා මේක අභාවයට යන කාලේ යටත් විද්‍යුත් යුගයේ වෙනවා. යටත් විද්‍යුත් යුගයේ වෙනකොටත් බලංගොඩ ප්‍රදේශයේ මේ සාම්ප්‍රදායික උදුන් ක්‍රියාත්මක කරන අය ඉඳලා තියෙනවා.
ඒ බව ආනන්ද කුමාරස්වාමී විසින් මධ්‍යකාලීන සිංහල කලාග්‍රන්ථයේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා. එතකොට මේකේ A B කියලා කොටස් දෙකකින් යුක්ත වෙලා තිනවා. මේ B කොටසේ තියෙන්නේ හැමකින් ආවරණය කරන ලද වලවල් දෙකක්. එතකොට මේ වලවල් දෙක එක පාදයේ මිනිසෙක් මේ වහලා තියෙන හම් මත සිට ගන්නවා කකුල් දෙක තබලා. එක කකුලක් උස්සලා වාතය වෙනවා උදුන ඇතුළට. ඊගාවට අනිත් කකුල උස්සලා අනිත් කකුල පාත තියලා ඒකෙන් වාතය වෙනවා. මේ ආකාරයට හුලන් ලබා දෙමින් මේ ඇතුලේ තියෙන අඟුරු අවුල වීම සිදු කිරීම මේ සාම්ප්‍රදායික උදුනේ සිදු කරලා තියෙනවා. මේ පිළිබඳ විස්තර ඔබට ඒ ග්‍රන්ථයේ කියවිලේ මේ තියෙන්නේ ඒ උදුනේ හරස්කඩ සහ ඒකේ දර්ශනය ඔබට සැලසීමක්. ඒතර මේ ආකාරයෙන් ලංකාවේ ලෝහ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් මා මේ දේශනයට ඔබට අන්තර්ගත කරලා තිනවා. ඒකම මේ දේශනය සඳහා කියවීමට ඔබට ග්‍රන්ථ කීපයකුත් මම සඳහන් කිරීමට කැමතියි. ඒ අතරින් මම ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාසය කියන ග්‍රන්ථ මාලාවක් තියෙනවා. ඒකේ වෙලුම් පළවෙනි වෙලුමේ මහාචාර්ය ආර්ය ලගමුවත් මාත් රචනා කරලා තියෙන ශ්‍රී ලංකාවේ ලෝහ නිෂ්පාදනය සම්බන්ධ වටිනා ලිපියක් තියෙනවා. ඒ ලිපිය කියවන්න. ඒකම අනුරාධපුර ඇතුළු නගරේ 1972 කැනින් වාර්තාව තියෙනවා Ancient Ceylon number 2 වල. ඒ කැනින් වාර්තාවෙත් මේ ලෝහ තාක්ෂණය පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව Ancient Ceylon හෙන්රි පාකර්ගේ මුල් ග්‍රන්ථයේ Ancient Ceylon පළවෙනි ග්‍රන්ථයේ හෙන්රි පාකර් විසින් රචනා කරලාද මේ තිස්සමාරාමය හා ඒ ප්‍රදේශවල ලෝහ තාක්ෂණය පිළිබඳ සඳහන් වෙනවා. ඊට අමතරව ජේතවන ස්තූප පුරාණය කියන ග්‍රන්ථය ඒ ග්‍රන්ථයේ ලිපි කිහිපයක්ම තියෙනවා මේ ලෝහ තාක්ෂණ එහෙම නැත්නම් පුරාණ තාක්ෂණික ක්‍රියාවලියට අදාළ වෙන. ඒකට ඔබට මේ ආකාරයෙන් මේ ලෝහ තාක්ෂණය සම්බන්ධව ඊට අමතරව මධ්‍යාහ්න නිම්නේ ජනාවාස පුරාවිද්‍යාව, මධ්‍ය දෙදුරුවේ නිම්නේ ජනාවාස පුරාවිද්‍යාව, Ancient Jaffna කියන පොත් තුලිනුත් මේ ලෝහ තාක්ෂණය පිළිබඳ උතරතුරු වටිනා තොරතුරු විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. ඊටත් අමතරව ජොන් කාස්වෙල් රචනා කරලා තියෙන මාන්තායි කියන ග්‍රන්ථය ඇසුරුනොත් මේ පිළිබඳ තොරතුරු රාශියක් ඔබට එකතු කරගන්න හැකියාව තියෙනවා.